රෙකෝඩ් කරනවා දැන් රෙකෝඩින් ඔන් කරා හරි මේකේ උදාහරණයක් පළවෙනි තුන ලියා ගන්න. ඊතක්සලාව කියන තැනට වෙනකම්. රයිට් මම ටක් කරලා මගේ වතුර එක අරගෙන එනවා. හරි අපි තව ටිකක් උඩහට යමු. පොඩ්ඩක් ඉන්නකෝ. හරි මේ නෑ මේ ටික පේන්න තියෙනවා. B එක පේන්න තියෙනවා. ඒක ලියලා ඉවරයිනේ. ඒක ලියලා ඉවරයි සර්. හරි. හරි. මෙන්න මේ ලයින් එක ලියා ගන්න ඕනේ. එසේම නිවසේ සිට කියලා තියෙන්නේ. ඔන්න ඔය ලයින් එක. web based training සහ web based learning ගැන තියෙනවා. මම highlight කරලා තියෙන ලයින් එක ලියා ගන්නවා.
අර ඡේද ලියාගත්තේ නැහැ තාම. හරි 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 බය වෙන්න එපා. මම නිතරම උඩහට කරනකොට අන්තිමට කරපු එක පේන්න තියලා උඩහට කරන්න. නෑ සර් උඩ ඡේදේ. උඩ ඡේදය යකතද? හා ඔහොම ඉන්නවා. සර් B එකේ ඔක්කොම ටික ලියා ගන්න ඕනද? ඊතක්සලාවට වෙනකන් ලිව්වා නම් ඇති. ඊට පස්සේ අර පහලින් මම highlight කරලා තියෙන ටික ලියා ගන්න ඕනේ. සර් උදාහරණ වෙබ්සයිට් එක ලියාගන්නද? ඔව් පුතේ උදාහරණ විදිහට පළවෙනි වෙබ්සයිට්ස් තුන. schoolnet.lk නැනසල ඊතක්සලාව. හරි ඉවරද? නෑ සර් පොඩ්ඩක් ඉන්න. හරි.
right අපි ඉස්සරහට යමු C කොටස ඉගැන්වීම සඳහා ගුරුවරයාට ආධාරකයක් වීම මෙන්න මෙතනට වෙනකම් කොපි කරගන්න ඕනේ
right ඉගෙනුම් කළමනාකරණය සම්බන්ධයෙන් ඔව් ඉගෙනුම් කළමනාකරණය කියලා ලියලා මෙන්න මේ ලයින් එක ලියා ගන්න උඩ ලයින් එක ඕනේ ඒ කිව් එක කැටි හැන්නේ හරි දැන් ඇහෙනවද right දැන් පැහැදිලිව ඇහෙනවද ඔව් සර් හරි ඉගෙනුම් කළමනාකරණය සම්බන්ධයෙන් මම හයිලයිට් කරලා තියෙන ටික ලියා ගන්න ඉගෙනුම් කළමනාකරණය කියන මාතෘකාව දාලා ඔය ගුරුවරුන්ට ඊට උඩ අපි කතා කරපු මාතෘකාවේ මේ ඉලෙක්ට්‍රොනික සමර්පණ ප්‍රසන්ටේෂන්ස් කියලා ලියලා තියෙන්නේ අන්න ඒ පොයින්ට් එකට නිකන් විතරයි ලියා ගන්න ඕනේ WhatsApp group එක හදන්නේ නැද්ද හදන්න ඕනේ පුතේ 11 වසර එක හැදුවා 11 වසර කට්ටියගේ එක ඉවර වෙච්ච ගමන් ඕගලන්ගේ එක හදන්න right මොකද එකින් එක හදමු කියලා තමයි කතා බහ වුණේ නැනපෙදත් එක්ක 11 වසර කට්ටියගේ එක කම්ප්ලීට් වෙච්ච ගමන් ඕගලන්ට එකක් හදමු ටක් ගාලා right මේ ඉගෙනුම් කළමනාකරණයට අදාළ මං highlight කරපු පේලිය ලියලා ඉවර නම් ඊට පස්සේ මම මේ කියන වාක්‍ය ලියා ගන්න ඕනේ ඊළඟ පොයින්ට් එක මෙහෙම ලියා ගන්න මේ මම මේ highlight කරලා තියෙන වාක්‍ය ඉවර වුණාම ඊළඟ පොයින්ට් එක ඉගෙනුම් කළමනාකරණ පද්ධති මගින් ශිෂ්‍යයන්ට හා ගුරුවරුන්ට ලැබෙන සේවා ගුරුවරුන්ට ලැබෙන සේවා කියලා ලියලා මේ චිත්‍රයේ තියෙන සේවාවන් ටික ලියා ගන්න ඕනේ. හරි මම තව ටිකකින් චිත්‍ර රූපය අදින්න ඕනේ නේ පරූපය අදින්න ඕනේ නැහැ පුතේ. සර් ඒකටමද නෑ අලුත් පොයින්ට් එකක් විදිහට ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය අර උදාහරණ වගේ ශිෂ්‍යයන්ට හා ගුරුවරුන්ට ලැබෙන සේවා කියලා ලියලා ඊළඟ පොයින්ට් එක ඉගෙනුම් කළමනාකරණ පද්ධති මගින් ශිෂ්‍යයන්ට හා ගුරුවරුන්ට ලැබෙන සේවා කියලා කමාවක් දාලා පහළට
මේ පින්තූරේ තියෙන මේ දම් පාට රවුම් වලින් පේන්න තියෙන දේවල් ලියා ගන්න. ගෲප් එක හැදුවට පස්සේ ටෙලිග්‍රෑම් එකට දානවා ලින්ක් එක. මම ඒක බලන්න ටෙලිග්‍රෑම් එකට එවනවද ගෲප් එකට එවනවද කියලා. ගෲප් එකට එවන එක මට ලේසි. මම බලලා කියන්න කොහොමද වෙන්නේ කියලා. පුතේ ක්ලාස් ඉවර වෙන්නේ 6ට. චරිත අහලා තියෙනවා කීයටද ඉවර වෙන්නේ කියලා. හරි. මේක ඉවරද? අපි ටිකක් ඉක්මන් කරලා ලියාගමු. අද තව වීඩියෝස් වගේක් තියෙනවා බලන්න. තාරුක පුතා අහලා තියෙන වචනේ වැරදි. ෆෝම නෙවෙයි ෆෝරම්ස්. ෆෝරම් කියලා කියන්නේ අපිට වෙබ් එකේ තියෙනවා විවිධ මාතෘකා ඔස්සේ කතා කරන්න පුළුවන් තැන්. අපි එහෙම තැනකට කියනවා ෆෝරම් එකක් කියලා. right forums හදන්න පුළුවන් වෙබ්සයිට්ස් තියෙනවා. ඊළඟට LMS තියෙනවා. ඔය LMS එක ෆෝරම් එකක් හැදුවම උදාහරණයක් විදිහට හිතන්නකෝ දැන් අපි මේ ඉගෙනුම් අධ්‍යාපන ශාස්ත්‍රයේ ICT යෙදෙන තැන් කියලා මම ෆෝරම් එකක් හදනවා. ෆෝරම් එක හදලා මම මගේ අදහස දානවා. එතකොට ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ අදහස් කියනවා එතනට. මේ විදිහට කියලා. ඒක හරියට ඩිස්කෂන් කරන තැනක් වගේ. එතකොට දැනුම හුවමාරු වෙනවා. හරි වැරදි මොනවාද කියලා අඳුන ගන්නවා. ඔය විදිහට.
තමයි මට තප්පරයක් දෙන්න ස්කෝලින් කෝල් එකක් ආස් කරන්න ඕනේ. හරි ඉවරද? right අපි ටක් ගාලා ඊළඟ ටිකත් අරගමු. right මෙන්න මේක හරි වැදගත් දෙයක්. මේක ඔයගලන්ට ලියා ගන්න වෙනවා පුතේ සම්පූර්ණයෙන්ම. තියෙන ඉගෙනුම් කළමනාකරන පද්ධතියක ඇති පහසුකම්. මොකද මේකෙන් පළවෙනි වාරේ ඔයගලන්ට O level වලට මේවෙන් ලොකුවට ප්‍රශ්න එන්නේ නැහැ. හැබැයි ඔයගලන්ගේ පළවෙනි වාර විභාගයේදී ඔයගලන්ට මේවෙන් ප්‍රශ්න එන්න පුළුවන්. මොකද පළවෙනි වාර විභාගයේදී සීමිත ප්‍රමාණයක් පාඩම් තියෙන නිසා. right ඒක නිසා අපි මේ වගුව ටක් ගාලා කොපි කරගමු. ඊට පස්සේ තව එක්කෙනා ඉන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් සෞඛ්‍ය ශාස්ත්‍රයට අදාළව මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා බලන්න. right සර් මාතෘකාවක් දානවද? මාතෘකාවට එපොදී අපි ඉන්නේ අර ඉගෙනුම් කළමනාකරන පද්ධතිය යටතේමනේ මෙතනනේ ඉන්නේ. ඒක යටතේම ලියා ගන්න එක තව එක පොයින්ට් එකක් විදියට. ඉගෙනුම් කළමනාකරන පද්ධතියක ඇති පහසුකම් කියලා කමාවක් දාලා ඔය විදිහටම වගු හඳනවා. ඒ වගුවම ලියා ගන්නද? ඔව් පුතේ වගුවම ලියා ගන්න. ඕකේ තියෙන කරුණු ටික වැදගත්. සොය මේ අර මාතෘකාව ලියන්න දිගුණුම් කලාමරණේ. ඔව් ඒ කියන්නේ ඒක තව පොයින්ට් එකක් විදියටයි ලියා ගන්න ඕනේ. දැන් අපි ඉගෙනුම් කළමනාකරණය ලියන ගමන් ඉන්නේ. ඒක ඊළඟ පොයින්ට් එක විදිහට ඉගෙනුම් කළමනාකරන පද්ධතියක ඇති පහසුකම් කියලා සෙමිකෝලන් එකක් දාලා වගුව ඇඳ ගන්න.
සාරක පොඩ්ඩක් තියන්නකෝ. කලින් ටිකද මම මේ හෙඩින් දෙක විතරයි පුතේ පස් කරේ. ඔව් සර් ඒක පොඩ්ඩක් ශිෂ්‍යයාට බලන්න. පාසල් කළමනාකාරීත්වයට
හරි ඉවර තමයි නෑ සර් Yes, sir. හරි කමන්න ඇත පොඩක් වෙලා ගමු අපි හැමදාම සර් මේ ඔක්කොම ටික ලියන්න ඕනේද ඔය ටික ඔක්කොම ලියන්න පුතේ මොකද වැදගත්
හරි මොකක්ද තත්ත්වය? තව තියෙනවා පොඩ්ඩක්. හරි ලියගෙන යන්නකෝ. සර් වගුව යටම ටික. හරි වගුව ඉවර වෙන අය සැමට උසස් අධ්‍යාපනයට ළඟා වීමේ හැකියාව කියන එකත් ලියන්න. ඒකේ හයිලයිට් කරන්න ඕන දේවල් ටික මම පෙන්නන්නම්. ඔව් සැමට උසස් අධ්‍යාපනයේ ළඟා වීමේ හැකියාව කියන එකට මේ ඡේද එකතු කරන්න. ඔක්කොම ලියනවා නේද? ඔව් පුතේ මම හයිලයිට් කරලා තියෙන මුළු ඡේදෙම ලියන්න.
right ඡේද ලියාගත්තයින් පස්සේ මේ පොයින්ට් 4 ලියා ගන්න. ඊට පස්සේ අපි ලියන දේවල් ටික නතර වෙනවා. සර් මුළු ඡේදෙම ලියා ගන්න ඕනේ. ඔව් පුතේ ඡේදෙම ලියා ගන්න. ඒකේ distance learning කියන්නේ මොකක්ද කියන එක ගැන කතා කරලා තියෙනවා. right මොකක්ද සර් පොඩ්ඩක් ඉන්නකෝ.
right ඉවරයි ඉන්නවා අනිත් අය පොඩ්ඩක් ඉන්නකොට හරි සර් අන්තිම එකත් ලියන්න ඕනද? හරි සර් අන්තිම එකත් ලියන්න ඕනද? නෑ අන්තිම එක ඕනේ නෑ ඉවරද එතකොට කට්ටියම ඉවරයි සර්. right හරි තාම ලියන කවුරු හරි ඉන්නවනම් ඉන්ඩිකේට් කරන්න ටක් ගාලා නැත්නම් අපිට පුළුවන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ පැත්තට යන්න right හරි එහෙනම් අපි යනවා සෞඛ්‍ය ශාස්ත්‍රයේ මොන වගේද කියලා බලන්න බලන්නකො සෞඛ්‍ය ශාස්ත්‍රයේ යෙදුම් සෞඛ්‍ය ශාස්ත්‍රය කියලා ගත්තම health sector එක කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා සෞඛ්‍ය ශාස්ත්‍රයේ ICT පාවිච්චි වෙන ප්‍රමාණය ඔයගලන්ට හොස්පිටල් එකකට ගියාම බලා ගන්න පුළුවන් නේද දැන් අපොයින්ට්මන්ට් එකක් අරගෙන ගියාම දැන් ගොඩක් හොස්පිටල් වල අපොයින්ට්මන්ට් නම්බර් එක පෙන්නන්නේ නේද පොඩි කම්පියුටරයිස් සිස්ටම් එකකින් රයිට් එක්කෙනෙක් ඇතුළට ගියාම කවුද කීවෙනෙක් කෙනාද ඇතුළේ ඉන්නේ ඊළඟට කවුද එන්නේ ඉන්නේ කොහොමද කියන එක රයිට් ඒතර සමහර සිස්ටම්ස් තියෙනවා දැන් නේද මේ තියෙන සිටුේෂන් එකත් එක්ක අපි හොස්පිටල් වලට යන්නේ නැහැ ડોක්ටර්ව ගෙදර ඉඳලා ડોක්ටර්ත් එක්ක කතා බහ කරලා වෛද්‍ය උපදෙස් ලබා ගන්න රයිට් ඔය වගේ ක්‍රම ගොඩක් තියෙනවා රයිට් මම ඒක සම්බන්ධයෙන් පොඩි ප්‍රසන්ටේෂන් එකක් පෙන්නන්නම් මේක මං 9 වසර ළමයින්ට හදපු එකක් ඔයගලන්ට කලිනුත් මේකෙන් මං එක එක දේවල් පෙන්නුවා right මේ තියෙන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ අපි පාවිච්චි කරන යෙදවුම් එකක් තමයි මේ නවීන උපකරණ භාවිතය right එතකොට dental scanning වලට MRI scanning කියලා මොළය සම්බන්ධයෙන් ස්කෑන් කරන්න ඒ වගේම අපේ ශරීරයේ යම් යම් කොටස් ස්කෑන් කරගන්න right ඊළඟට විවිධාකාරයේ ටෙස්ට් වර්ග කරන්න අපි භාවිතා කරන අපි නෙවෙයි සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඒ ටෙස්ට් එක කරන්න භාවිතා කරන ටෙක්නීෂියන්ස්ලා පාවිච්චි කරන උපකරණ ගොඩක් දැන් කම්පියුටරයිස් වෙලා තියෙනවා
විශේෂයෙන් මේ ඩෙන්ටල් ස්කෑනින් වගේ දේවල් ඉස්සර නේද දත් හදන්න ගියාම ඒගොල්ලෝ ඉස්සර නම් කරන්නේ අච්චුවක් අරගන්නවා. ඒ කියන්නේ දතේ ස්වභාවය මොන වගේද කියලා බලන්න. අපේ කට ඇතුළට පෝසිලෙන් යාර ෆික්ස් වෙන පොඩි ගැජට් එකක් දාලා ඒකෙන් අච්චුවක් අරගන්නවා මොන වගේද කියලා බලන්න. නමුත් දැන් එහෙම දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම පුළුවන් මූණ ස්කෑන් කරලා දත් ටික වෙනම ස්කෑන් කරලා දැන් මේ මෙතන පහළ තියෙන එහෙම ස්කෑනින් ඉමේජ් එකක්. එතකොට ඒවා මොන විදිහටද දැන් තියෙන්නේ ඊට පස්සේ මොන විදිහටද හැඩ ගැහෙන්න ඕනේ කියන දේවල් මැනේජ් කරන්න පුළුවන්. රයිට්. ඒ වගේම තමයි ඔය අපි නිතරම අහන ECG එක නේද? හෘද ස්පන්දනය සම්බන්ධයෙන් අපි ඉලෙක්ට්‍රෝකාඩියෝග්‍රැෆි කියලා කියනවා ඉංග්‍රීසියෙන්. එතකොට හෘදය වස්තුව සම්බන්ධයෙන් තියෙන හෘදය වස්තුව වැඩ කිරීමේ ආකාරය, එයාගේ හෘද ස්පන්දනය මොන විදිහද කියලා බලාගන්න ඉමේජ් එකක් ඔය ECG ඉමේජ් එක තමයි උඩින් ඔයගලන්ට පේන්න තියෙන්නේ. ඒ සවුන්ඩ් වේව් එකක් කියන්නේ මොන විදිහටද කොච්චර ප්‍රමාණයක්ද කියන එක. ඒ වගේම තමයි ඔයගොල්ලෝ වැඩි දන්නේ නැතුව ඇති මේ EEG එකක් ගැන ඉලෙක්ට්‍රෝඑන්සෙෆලෝග්‍රැෆි කියලා අපි කියනවා. එතකොට ඉලෙක්ට්‍රෝඑන්සෙෆලෝග්‍රැෆි එකකින් කරන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය මොන වගේද කියලා බලන එක. මම ඒකට සම්බන්ධයෙන් පොඩි වීඩියෝ එකකුත් පෙන්නන්නම් මොන විදිහටද ඒක කෙරෙන්නේ කියන එක. ඒ වගේම තමයි මෙන්න මේ කියන අවස්ථාවල්. ඒ කියන්නේ මේ මෙඩිකල් එඩියුකේෂන් වලට ගොඩක් වෙලාවට ඩොක්ටර්ස්ලාට නැත්නම් මෙඩිකල් ස්ටුඩන්ට්ලාට වෛද්‍ය විද්‍යාලයේ ඉන්න මෙඩිකල් ස්ටුඩන්ට්ලාට ඒගොල්ලන්ට අවශ්‍ය ක්‍රියාකාරකම් කරන්න අපි සාමාන්‍යයෙන් කියනවා වෛද්‍ය විද්‍යාව කියලා කියන්නේ මේ අත් දෙකේ හුරුව සහිතව හැදෙන්න ඕන ශාස්ත්‍රයක් කියලා. hand of experience තියෙන්න ඕන ශාස්ත්‍රයක් කියලා. කෙනෙකුට ඇත්තටම කොටස් හෘද වස්තුව ගැන ඉගෙන ගන්න කෙනෙක් ඇත්තම හෘද වස්තුවක් මොන වගේද කියන එක නේද අපි ටච් ඇන්ඩ් ෆීල් බලන්න ඕනේ. මොන විදිහටද මේක වැඩ කරන්නේ, මොනවාද තියෙන කොටස් S දෙකට දකින්න ඕනේ. එතකොට නමුත් ඒවයේ තියෙන සීමා සහිත කම් නිසා මේ පරිගණකය භාවිතා කරන නැත්නම් පරිගණක විද්‍යාව භාවිතා කරලා මේ වගේ සිමියුලේෂන්ස් හදා ගන්න පුළුවන්. රයිට්. ඒකට ඒවා දැන් අපිට සාමාන්‍යයෙන් අපි ලෝකයේ සිමියුලේෂන් ಜಾති දෙකක් පාවිච්චි කරන එක තමයි VR කියන ටයිප් එක, virtual reality කියලා අපි කියනවා. ඔයගොල්ලෝ නම් VR එකක් පාවිච්චි කරලා ඇති ගොඩක් වෙලාවට VR box එකකට නේද කැමරා එක දාලා ඔයගොල්ලන්ට යම් දේවල් බලන්න පුළුවන්. රයිට්. ඒ වගේම තමයි තව මෙතඩ් එකක් තියෙනවා AR කියලා, augmented reality කියලා. ඒ augmented reality VR වලට වැඩිය ටිකක් advance. right. එතකොට මේ augmented reality වල අපේ ඉස්සරහ ඇත්තටම මේ වස්තුව තියෙනවා කියන එක අපිට පේනවා සහ අපිට පුළුවන් කියන්නේ අදාළ උපකරණයක් පැනදගත්තම ඒකත් එක්ක ඉන්ටරැක්ට් වෙන්න. right. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මේ හෘද වස්තුවක් අපි AR වලින් බලනවා කියලා කියන්නේ අපිට පුළුවන් හෘද වස්තුවේ කරකවල බලන්න, ඊට පස්සේ ඇතුළ හරස් කඩක් බලා ගන්න, ඇතුළ මොන වගේද කියලා බලන්න, විවෘත කරලා බලන්න. right. ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. right. ඔය AR වලින් සිද්ධ කරපු දෙයක් තමයි අපි ගිය සතියේ බැලුවේ අර කීනෝට් එක එක්ස්ප්‍රෙස් කරන එක. ඒක augmented reality. ඒතර ඇත්තටම පුද්ගලයෙක් ඉන්නවා, එයාගේ වටපිටාව අපිට බලන්න පුළුවන්. මම තව පොඩි වීඩියෝ එකක් තියෙනවා, ඒක වෙලාව හම්බුනොත් පෙන්නන්නම්. AR වලින් තව Microsoft වල HoloLens එක පාවිච්චි කරලාම කරපු තව ලස්සන ප්‍රසන්ටේෂන් එකක්. ඒතර ඒ වගේ මේක වෛද්‍ය අධ්‍යාපනයට විතරක් නෙවෙයි, ගොඩාක් තැන්වලට යොදා ගැනීමේ හැකියාව තියෙනවා මේ සිමියුලේෂන් නැත්නම් විඩම්බනය කියන ආකාරය. ඒ වගේම තමයි ටෙලිමෙඩිසින් වල මේ මෙඩිසින් වල තියෙන එක කම්පියුටින් එකතු කරලා හැදිච්ච මෙඩිසින් වල තියෙන එක කන්සෙප්ට් එකක් තමයි මේ ටෙලිමෙඩිසින් කියලා කියන්නේ. right. මේ ටෙලිමෙඩිසින් කියන ටයිප් එක කියන්නේ මේ දුරස්ත කියන එක. right. මෙඩිසින් කියන්නේ අපිට සෞඛ්‍ය රැකවරණය ලබා ගැනීම, ටෙලිමෙඩිසින් කියලා කියන්නේ දුරස්ත සෞඛ්‍ය රැකවරණය ලබා ගැනීම. ඒතර ඒ ටෙලිමෙඩිසින් වල විවිධ කන්සෙප්ට්ස් තියෙනවා. right. emergency telemedicine තියෙනවා. emergency telemedicine කියලා කියන්නේ හදිසි අවස්ථාවකදී කොහොමද සමහරලාට ප්‍රථමාධාර දෙන දෙයක් වෙන්න පුළුවන්. සමහරලාට රෝගියා රෝහලත් එක්ක සම්බන්ධ වෙන විදිහක් වෙන්න පුළුවන්. ඒතර ටෙලිමෙඩිසින් කියන කන්සෙප්ට් එකේ ඉන්නකොට රෝගියා, රෝහල, ඊළඟට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ඊළඟට අපි හිතමුකෝ සර්ජරි එකක් කරනවා නම් ඒ සර්ජරි එක කරන ඉන්න ස්පෙෂලිස්ට්, ඒ කියන්නේ හැමෝම කනෙක්ටඩ්. එතකොට දැන් සාමාන්‍ය හදිසි අවස්ථාවක නම් අපි රෝගියාව රෝහලට අරගෙන ගියාමනේ එයාට ඔපරේෂන් එක හෝ අදාළ දේවල් වලට ලෑස්ති වෙන්නේ.
මේ ටෙලිමෙඩිසින් කන්සෙප්ට් එකෙන් ඉන්න කෙනෙකුට, ඒ කියන්නේ ටෙලිමෙඩිසින් එක්ක එකහුව වෙලා ඉන්න කෙනෙකුට පුළුවන් ගෙදරදීම එයාගේ අවස්ථාවට ප්‍රථම ආධාර අරගෙන එයා ඇම්බියුලන්ස් එකේ හොස්පිටල් එකට යනකොට හොස්පිටල් එකට පුළුවන් ලෑස්ති වෙලා ඉන්න මොනවාද මේ සම්බන්ධයෙන් කරන්න අවශ්‍ය, මොන වගේ ෆැසිලිටිස් දැන් මේ එන කෙනාට පුතේ පැහැදිලි නෑ. රයිට්, එතකොට මේ එන කෙනාට මොන වගේ ට්‍රීට්මන්ට් එකක්ද කරන්න ඕනේ, ඔය වගේ දේවල් වලට ලෑස්ති වෙලා ඉන්න පුළුවන් මේ ඉමර්ජන්සි ටෙලිමෙඩිසින් කියන කන්සෙප්ට් එකේ තියෙන හොස්පිටල්ස් වලට. දැන් ලංකාවේ නම් පොඩ්ඩක් ඉමර්ජන්සි ටෙලිමෙඩිසින් කියන එක එහෙම භාවිතා වෙනවා හරි අඩුයි. නමුත් ටෙක්නොලොජි පාවිච්චි කරලා ICT පාවිච්චි කරලා ඔතනට වැඩ කරන ගොඩාක් ආයතන ලෝකේ තියෙනවා. රයිට්. ඒ වගේම තමයි මේ හෝම් හෙල්ත් මෙඩිසින් කියන එක, නිවසේ සිට අධීක්ෂණය. මේක නම් ගොඩක් වෙලාවට ලංකාවෙත් සිද්ධ වෙන දෙයක්. විශේෂයෙන් මේ වගේ අවස්ථාවක රෝගියාව ගෙදර තියලා ඒ රෝගියා ගාව ඉන්නවා වෛද්‍ය උපදෙස් සහ උවටන් සම්බන්ධයෙන් ස්පෙෂලිස්ට් කෙනෙක්. ස්පෙෂලිස්ට් කියන්නේ ගැන දන්න කෙනෙක්, නර්ස් කෙනෙක් වෙන්න පුළුවන්, මේල් නර්ස් කෙනෙක් වෙන්න පුළුවන්, ඩොක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. රයිට්. ඒ වගේ එයාත් එක්ක කියන්නේ රෝගියා ගාව එහෙම කෙනෙක් ඉන්නවා. එතකොට ඒ රෝගියාව නිරන්තරයෙන් කන්ටැක්ට් වෙන ડોක්ටර් ෆෝන් එකෙන් හරි නැත්නම් වීඩියෝ කොන්ෆරන්ස් කෝල් එකකින් හරි ඒ විදිහට සම්බන්ධ වෙලා අර රෝගියා ළඟ ඉන්න කෙනා හරහා දත්ත ටික සහ උපදෙස් ටික ලබාගෙන රෝගියාගේ තත්ත්වය පරීක්ෂා කරලා බැලීම කරනවා. එතකොට එතනදී රෝගියා රෝහලකට පැමිණෙනවා කියන කන්සෙප්ට් එක කැඩෙනවා. රයිට්. මේ වගේ අවස්ථාවක ඒක හරි වැදගත්. මොකද රෝහලක් කියලා කියන්නේ නේද විවිධ රෝග සහිත පුද්ගලයෝ ඉන්න තැනක්. දැන් ඔය කොරෝනා වගේ වෛරස් එකක් ගැන කතා කරනකොට නේද අපි ගෙදර ඉඳලම අපිට මේ දේවල් ටික ලැබෙනවා නම් සෑහෙන ලොකු වාසියක් ඒක අපිට. රයිට්. ඒ වගේම තමයි මේ සෞඛ්‍ය උපදෙස් ලබා ගැනීම. දැන් ඔයගොල්ලෝ අහලත් සමහරවිට මේ ඕඩොක් කියලා ඇප් එකක් තියෙනවා. රයිට්. ඔන්ලයින් ડોක්ටර්. ඒතර මේ ඕඩොක් හරහා අපිට කෙලින්ම ડોක්ටර් එක කතා කරන්න පුළුවන්. රයිට්. ડોක්ටර් අපොයින්ට්මන්ට් එකක් වගේම තමයි අපි ගිහිල්ලා ડોක්ටර් අපොයින්ට්මන්ට් එකදී ડોක්ටර් ගාව ඉඳගෙන කතා කරනවා හා සමානව අපිට පුළුවන් ડોක්ටර්ත් එක්ක කතා බහ කරන්න. ඒතර එතනදී ડોක්ටර්ට අපේ තියෙන රෝග ලක්ෂණ කියන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් කියන්නේ මෙඩිකේෂන්ස් දෙන්න පුළුවන් ඒවා තියෙනවා. බෙහෙත් ලබා දෙන්න පුළුවන් රෝග තියෙනවා. නැත්නම් සමහරවිට ડોක්ටර් කියනවා රයිට් ඔයාගේ තත්ත්වය උතන ඉඳලා මට නිරීක්ෂණය කරන්න අමාරුයි ඔයා කියන රෝග ලක්ෂණත් එක්ක. ඔයා ළඟම තියෙන හොස්පිටල් එකකට එන්න කියලා ඒ වගේ උපදෙස් ලබා ගැනීම. රයිට්. කන්සල්ටේෂන් කරන වැඩේ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දුරස්ත ශල්‍ය කර්ම කියන එක. දුරස්ත ශල්‍ය කර්ම කියලා කිව්වම දැන් සාමාන්‍ය ශල්‍ය කර්මයක් අරගත්තම ඒ ශල්‍ය කර්මයට අදාළ වෙන හැම ડોක්ටර් කෙනෙක්ම ෆිසිකලි ඔපරේෂන් තියටර් එකේ ඉන්නවා. රයිට්. උපදෙස් දෙන කෙනා වේවා, ඒ ඔපරේෂන් එක කරන කෙනා, ඒක නිරීක්ෂණය කරන කෙනා, ඊළඟට ඔය සිහි නැති කිරීමට අදාළ ඇනස්තීෂියා වලට අදාළ වෙන ડોක්ටර්, ඒ වගේ හැම පිරිසම එතන ඉන්නවා. හැබැයි ඔපරේෂන් එකකදී ડોක්ටර්ස්ලා ඉන්නවා ඒගොල්ලන්ට මේ කන්සල්ටේෂන් විතරයි. ඒ කියන්නේ මේක කරන විදිහ නිරීක්ෂණය කිරීම හරියට වෙනවද කියලා බැලීම වගේ කාර්යයන් විතරක් තියෙන ડોක්ටර්ස්ලා ඉන්නවා. ඒගොල්ලන්ට පුළුවන් ඇත්තටම ඔපරේෂන් තියටර් එකේ සම්බන්ධ ඒ ෆිසිකලි එන්නේ නැතුව කැම් එකක් භාවිතා කරලා ඒකට ඒ හැම ඩීටේල් එකක්ම බලන්න පුළුවන් කැම් එකක් වෙන්න ඕනේ. සහ ඒක හරිම to the detail පෙන්වන කැමරා එකක් වෙන්න ඕනේ. ඒතර එහෙම භාවිතා කරලා පුළුවන් ඒ අදාළ උපදෙස් ලබා දෙන ડોක්ටර්ට රිමෝට් තැනක ඉඳලා දුරස්ත තැනක ඉඳලා සර්ජරි එක මෙහෙයවන්න. රයිට්. ඒවට අපි කියනවා ටෙලේ සර්ජරිස් නැත්නම් රිමෝට් සර්ජරිස් නැත්නම් අපි සිංහලෙන් කියනවා දුරස්ත ශල්‍ය කර්ම කියලා. රයිට්. ඒ වගේම තමයි පුහුණුව. දැන් ඔය මෙඩිකල් ට්‍රේනින් කියන දේවල් වගේම තවත් ගොඩක් ට්‍රේනින්ස් අන්තර්ජාලය හරහා සිද්ධ කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ එහෙම කරන්න පුළුවන් දේවල්. දැන් ඔපරේෂන් එකක් කරන විදිහ අපිට නේද පරීක්ෂණයක් කරන විදිහ අන්තර්ජාලය හරහා කරන්න බෑ. ඒක අපිට hand of experience ඕනේ අතට දැනෙන විදිහට කරන්න ඕන. නමුත් දැන් මෙඩිකල් ට්‍රේනින් වගේ දේවල් වල උපදෙස් ලබා දීම නැත්නම් ඒවයි තියෙන යම් ක්‍රියාවලි සිදු කරන ආකාරය ඒක දේශනය කරන කෙනා ෆිසිකලි මෙඩිකල් ස්ටුඩන්ට්ස් ලගාව පෙනී ඉන්නේ නැතුව එයාට තිරයක් මාර්ගයෙන් පුළුවන් ඒ අදාළ මෙඩිකල් ප්‍රැක්ටිස් කරන කට්ටිය නැත්නම් ට්‍රේනින් එකට සම්බන්ධ වෙලා ඉන්න ඇත් එක්ක සම්බන්ධ වෙලා ඒ ට්‍රේනින් එක ලබා දෙන්න.
එතනදිත් යම් අවස්ථා විතරයි හැමදේම ඒ විදිහට කරගන්න බෑ. නමුත් ඒක එක පැත්තකින් මොනවාද පිරිවැය අවම කරන විදිහක්. ඒ කියන්නේ ඒ කෙනාට එන්න යන්න අවශ්‍ය වෙන්නේ කාලය කළමනාකරණය කරගන්න පුළුවන්, රයිට්, ඕන වෙලාවක කනෙක්ට් වෙන්න පුළුවන් සහ අති විශාල පිරිසකට ට්‍රේනින් එක දෙන්න පුළුවන් නේද? අපි හිතන්නකෝ අපේ ලංකාවේ තියෙන රෝහල් ශාස්ත්‍රයේ ඉන්න හැමෝටම ට්‍රේනින් එකක් දෙන්න තියෙනවා කියලා. ඒ ට්‍රේනින් එක ඔන්ලයින් දීමේ හැකියාවක් තියෙනවා කියලා. එතකොට එක ડોක්ටර් කෙනෙකුට පුළුවන් මුළු ලංකාවෙම තියෙන හොස්පිටල්ස් වලට එක සැරේ ට්‍රේනින් එක දෙන්න. අවශ්‍ය වෙන්නේ ඩිවයිස් එකක් විතරයි. එතකොට ඒ ඩිවයිස් එකෙන් එයා දාලා කට්ටිය ඒ දේවල් ටික ඉගෙන ගැනීම විතරයි. ඉතින් මොබයිල් ෆෝන් එකක් දැන් හැමෝම ගාව වගේම තියෙනවා ස්මාර්ට් ෆෝන් එකක් කියන එක. ඉතින් ඒගොල්ලන්ට ඒකෙන් ඒ ට්‍රේනින් එක ලබා ගැනීම විතරයි කරගන්න තියෙන්නේ. රයිට්, හරි. ඔය වගේ දේවල් ටිකක් තමයි අපිට අපේ පොත ඇතුලේ කතා කරන්න තියෙන්නේ. පොතේ තියෙන දේවල් ටිකත් අපි ටක් ගාලා go through කරමු. මේකේ ගොඩාක් දේවල් අපි ලියන්නේ නැහැ. මාතෘකා ටික ෂෝට් කරගන්නවා විතරයි. එතකොට මේ මෙතනත් කතා බහ කරලා තියෙනවා ඔය වෛද්‍ය පරීක්ෂණ සහ තොරතුරු වගේ වෛද්‍ය පරීක්ෂණ සඳහා තොරතුරු හා සංවේදී තාක්ෂණයේ භාවිත කිරීම. ඔය CAT යන්ත්‍රය, computerized axial tomography කියලා අපි කියනවා, පරිගණකගත ආක්ෂක ශරීර ස්තර X-ray යන්ත්‍රය. එතකොට මේකේ තියෙන්නේ මේ සාමාන්‍ය X-ray එකක විතර වගේ නෙවෙයි, මේකේ 3D X-ray එකක් ගන්න පුළුවන්. 3 dimensional X-ray එකක් ගන්න පුළුවන්. ඒ වයින් ගොඩක් වෙලාවට රෝග ලක්ෂණ හඳුනා ගන්න ඒ වගේ දේවල් වලට උදව් වෙනවා. ඒ වගේම විශේෂයෙන් ඔය මොළය සම්බන්ධයෙන් ස්කෑන්ස් කරනකොට ඒ වගේම ශරීරයේ තව බෙල්ල, ඔය පපුව වගේ ඒ වගේ දේවල් වල, ඒ කියන්නේ heart එක වගේ දේවල් වල 3D අරගන්න පුළුවන් තව එක යන්ත්‍රයක් තමයි MRI එක කියලා කියන්නේ. right, magnetic resonance imaging. මෙතනදි කරන්නේ මේ ඒගොල්ලෝ මේ චුම්බක කිරණයක් නැත්නම් ඒක අපිට කියන්නේ මොනවාද වැදිලා රිෆ්ලෙක්ට් වෙන යමක වැදිලා නැවත පැමිණෙන ඒක තමයි අපි දෝංකාරය කියලා කතා කරන්නේ. එතකොට රේඩියෝ තරංග පාවිච්චි කරලා චුම්බක අනුනාද, මැග්නටික් රීසෝනන්ස් කියලා එක අපි සාමාන්‍යයෙන් අනුනාදයක් කියලා කියන්නේ. අපි ලොකු ශාලාවකට ගිහිල්ලා කතා කරනකොට අපේ ශබ්දය අපිට නැවත ඇහෙන එකටනේ අපි අනුනාද වෙනවා කියලා කියන්නේ, දෝංකාරය වෙනවා කියලා කියන්නේ. ඒතර මෙතන රේඩියෝ තරංග කියලා කියන්නේ විද්‍යුත් චුම්බක තරංග කියලා අපි කියනවා. ඒ විද්‍යුත් චුම්බක තරංග වලින් චුම්බක අනුනාදයක්, ඒ කියන්නේ චුම්බක ආකාරයේ දෝංකාරයක් අරගෙන අපිට අදාළ ඒ මොළයට අදාළ ඉමේජ් එක හදනවා. ඒ හදලා ඒකේ ක්‍රියාකාරීත්වය පෙන්වනවා. right, ECG යන්ත්‍රය ගැන අපි කතා කරා නේද? හෘද ස්පන්දනය සම්බන්ධයෙන් තියෙන දෙයක්. ඒ වගේම මේ ECG වලට වඩා එහා ගියප එකක් තමයි මේ කාඩියක් ස්ක්‍රීනින් කියලා කියන්නේ. මෙතන heart එකේම අරගන්න පුළුවන් වඩා ඩීටේල් රිපෝට් එකක්. right, ඒක තමයි කාඩියක් ස්ක්‍රීනින් මැෂින් එක කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ECG එකකින් අඳුන ගන්න බැරි දේවල් මේ කාඩියක් ස්ක්‍රීනින් එකකින් අඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔය අපි කතා කරපු EEG, electroencephalography, විද්‍යුත් නිකර්පර රේඛන යන්ත්‍රය කියලා අපි කියනවා. ඒක සාමාන්‍යයෙන් මේ මොළය සම්බන්ධයෙන්ම තියෙන ටෙස්ට් වලට තමයි භාවිත කිරීම කරන්නේ. ඒ වගේම තමයි අපි දැකලා තියෙන ඔය පොඩි ගැජට්ස් නේද? ෂුගර් ටෙස්ට් කරන පොඩි යන්ත්‍රයක් තියෙනවා. අපිට ගෙදරදීම පුළුවන් ෂුගර් ටෙස්ට් කරගන්න ඇඟිලි තුඩ පොට්ටක් සිදුරු කරලා ඒ යන්ත්‍රයට අදාළවම හම්බ වෙනවා පොඩි ඉදි කට්ටක්. වෙන ඉදි කටු වලින් සිදුරු කරන්න බෑ. පොඩි සිදුරක් හදලා ලේ බින්දුවක් අරගන්නවා ඇඟිල්ල මිරිකලා වගේ. ඊට පස්සේ ඒක ඔය මෙතන පේන මේ ස්ට්‍රයිප් එකට ඔය ඩිවයිස් එක කෙලවරේ තියෙන පොඩි පටියක් වගේ දාලා ඒ පටිය කෙලවරට දැම්මම ඒකෙන් කියවලා රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරනවා. ඒ වගේම තමයි ඔය රුධිර පීඩන මනන යන්ත්‍රය. right, මේවා අපිට ගෙවල් වල පාවිච්චි කරන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති දැන් හොස්පිටල් එකට ගියොත් ડોක්ටර් අර අත වටේ ඔතලා තමයි ප්‍රෙෂර් එක බලන්නේ නේද? මතකනේ බබල් එකක් එයා ඔබල ඒකෙන් තමයි ආගාව තියෙන යන්ත්‍රයෙන් බලන්නේ. ඒතර මේක ඩිජිටල් යන්ත්‍රයක්. ඒක අපේ වැලිමිටේ හරි නැත්නම් අපේ අපර් ආම් එකේ මේ වැලිමිටෙන් ඉහළ කොටසේ බැඳලා අපිට පුළුවන් කොහොමද ප්‍රෙෂර් කියන එක බලා ගන්න. ඒ වගේම ටෙලිමෙඩිසින් අපි කතා කරපු ටෙලිමෙඩිසින්. එතකොට එතන තියෙන කන්සෙප්ට්ස් ටිකම අපි කතා කරා. ඉමර්ජන්සි ටෙලිමෙඩිසින්.
ඊළඟට නිවසේ සිට අධීක්ෂණය කර ගැනීම, උපදෙස් ලබා ගැනීම, ටෙලිසර්ජරිස් පුහුණුව ඔය කියන දේවල් ටික ගැන අපි කතා බහ කරා. right ඔව් ඉවර වෙලා යන්න කලින් පොඩි දෙයක් පෙන්වන්නම්. මේ තියෙන්නේ අපිට ටෙලිසර්ජරිස් පාවිච්චි කරන ICT හෙල්ත් සෙක්ටර් එකේ පාවිච්චි වෙන විදිහක් මම මෙතන ඒක සවුන්ඩ් එකත් එක්ක ෂෙයා කරන්නම්. මේකත් එක්ක පුළුවන් අපිට අද සෙෂන් එක නතර කරන්න. බලන්නකෝ. මේක පෙන්නනවා එක එක තැන්වල ඒ කියන්නේ මේක පාවිච්චි වෙන තැන් මොනවද කියන එක. right ඔය තියෙන MRI ස්කෑනින් වගේ වලින් වගේ අරගත්ත දේවල් ඔය ටෙලිමෙඩිසින් වලට අදාළව තියෙන කන්සෙප්ට් එක. නේද? මෙඩිකේෂන්ස් කරනකොට ටෙස්ට් වලට අදාළව මේ තරම්ම 3D කරගන්න බෑ. එතන පොඩි කම්පියුටර් ග්‍රැෆික් කර ගැනීමක් ඕන වෙන්නේ. right සර්ජරිස් කරනකොට එකක් equipments අනිත් එක ටෙලිසර්ජරිස් වලට අදාළව ඒ වගේම තමයි එක්ස්පෙරිමන්ට්ස් කරනකොට කැඩි ඇහෙන්නේ. right වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. මේ වීඩියෝ එකේ ටෝටලි right ඔය ඒ සමරි එකක් තිබුණේ ටෙලි කියන්නේ මෙඩිසින් කියන එකේදී කොහොමද ICT භාවිතා වෙන්නේ කියන එක ගැන. right මෙන්න මෙතන චූටි වීඩියෝ එකක් තියෙනවා. ඒකත් බලලා යන්න. ඒක පොඩි කාටුන් එකකින් වගේ හදලා තියෙන්නේ. මට මතක විදිහට කොබන මේක කාටුන් ටයිප් එකකද කියලා. Healthcare providers are increasingly expected to be safe, effective, and high in value, but affordable. Today, patients demand a higher standard of care as well as a better quality of service. Therefore, healthcare providers need to respond in a way to contribute greater value to the communities they serve. As a systems integrator, providing technology services with extensive healthcare domain expertise, ICT Health has much to offer you in addition to world-class clinical technologies. ICT Health empowers care provider organizations to do more with less. We ensure that the technology that enables a vision is never more overwhelming than the challenges it overcomes. ඇහෙන්නේ. වීඩියෝ එක ස්ටක් වුණා. ඔව්. ඉතින් මේ පැත්ත ලෝඩ් වෙන ගමන් තියෙන්නේ. We provide on-premise, locally hosted Hinai instances in අපේ හිමින් සැරේ ඊළඟ දවසේ බලමු එක පොට්ටක් එක හිර වෙවි ප්ලේ වෙන්නේ. synergy with third-party ERP systems. right එතකොට අද පොඩ්ඩක් අපි ලියා ගන්න දේවල් වලට වැඩිපුර ගියා. වෙලාව ලබන සතියේ මේ ඔක්කොම අපි ලියාගන්නේ නැහැ. මේ අදාළ හෙඩින් එක විතරයි අපි ලියාගන්නේ. ඒක නිසා අපිට ලියාගෙන වැඩිපුර කතා කරගන්න දේවල් තියෙයි. තව අපිට තියෙනවා බලන්න ලස්සන දේවල් මේ කෘෂි කර්මාන්ත ශාස්ත්‍රයට ආවන් පස්සේ රොබොටික්ස් පාවිච්චි වෙන්නේ කොහොමද? right ඊළඟට ගොයිපොළ මේන්ටේන් කරගන්නකොට right ඊළඟට ෆිෂරීස් වල මේ ටික අපි ලබන සතියේ ඉවර කරනවා. බලමු එතකොට මොන මොන විදිහේ දේවල්ද තියෙන්නේ කියලා. right ඒක ඉවර වෙනවත් එක්කම අපිට පළවෙනි පාඩම පරිගණකයේ පරිණාමය තියෙනවා. පරිණාමය අපිට හිමින් සැරේ කතා කරන්න ඕනේ. හරි ඒ ටිකත් එහෙනම් මතක තියාගමු. අද අපි ටිකක් වැඩිපුර ලිව්වා. ලබන සතියේ අඩුවෙන් ලියලා වැඩිපුර දේවල් බලමු. right හරි එහෙනම් අදට මම සෙෂන් එක මෙතනින් නතර කරනවා. thank you very much. ඊළඟ දවසෙත් පුරුදු වෙලාවට right එහෙනම් 4:00 වෙනකොට හැමෝම එකතු වෙලා ඉන්න. හරි right හැමෝටම එහෙනම් සුබ සතියාන්තයක්. right thank you very much. Thank you sir.
Okay. Yes, sir. Good night, sir. Okay. Good Good night. night, sir. Thank you, sir. Okay. Good Thank night. you, Thank sir. you. Thank you, sir. Okay. Good. Thank you, sir. Good night, sir. Thank you.